අයිබෝවන් මේ පාර සාමාන්‍ය විල විභාගෙට මුහුණ දෙන ළමයින්ගේ ප්‍රශ්න පත්‍ර අංක 2 තමයි සාකච්ඡා කරන්නේ. අපි දැන් මේ වෙනකොට මෙන්න මේ ප්‍රශ්න පත්‍ර ඩියුට් එක ඔයගොල්ලන්ට දීලා තියෙනවා. මේකේ ගිය සතියේ අපි කළා පළවෙනි ප්‍රශ්න පත්‍රය සහ ඒක සාකච්ඡා කරන වීඩියෝ එකත් අපි දාලා ඉවරයි. දැන් ඒක සම්පූර්ණයෙන්ම බලලා ලකුණුත් දාගෙන ගොඩක් අය මට ලකුණුත් එව්වා. දැන් අපි යන්නේ මේ ප්‍රශ්න පත්‍ර සෙට් එකේම දෙවෙනි පේපර් එක සාකච්ඡා කරන්න. මේ වෙනකොට අපි ඊයේ ඔයගොල්ලන්ට ගෲප් වලට දාම මෙන්න මේ වෙලාවට මේක කරන්න කියලා. ඒ කරලා තියෙන පේපර් එක ළඟට අරගෙන හරියට දාගන්න ලකුණුත් දා එක්කම. හරි බලමු එහෙනම්. මේකත් පළවෙනි පත්‍රයක්. එතකොට කෙටි ප්‍රශ්න 25ක් සහ ලොකු ප්‍රශ්න 5ක් තියෙන්නේ. එකක් අතාරින්න බෑ. ඔක්කොම ටික අනිවාර්යෙන් කරන්න වෙනවා. හරි බලන්න එහෙනම් මෙන්න පළවෙනි එක පටන් ගන්නවා. රුපියල් 3000ක් වටිනා අයිතමයක්. නේද එහෙනම්? රුපියල් 3000ක් වටිනා අයිතමයක් 12ක ලාභයක් සහිතව වික්කේ නම් ලාභය නම් අපි දන්නවා. ලාභය කියන්නේ ඒ අදාළ ඒ වටිනාකමට වඩා කියන්නේ 100කට ගත්තා නම් මෙයා විකුණන්න ඕනේ 112කට. එක්කෝ එහෙම. එහෙනම් මම කියනවා මෙහෙම 100කට ගත්තා නම් එයා විකුණන්න ඕනේ 112ට. එහෙමනම් 3000කට ගත්තා නම් කොච්චරද? මෙන්න එක ක්‍රමයක්. මේ කාට හරි වැටෙනවා කියන්නේ. මේ බයම් මම කියනවා. ඔයාගෙන් අහන්නේ ආනේ මේකෙන් එන්නේ අපිට විකුණුම් මිල. ඔයාගෙන් අහන්නේ ඒ 100ට ගත්තා නම් 12ට නෙමෙයි විකුණන්න ඕනේ 112ට. එතකොට 100ට 112යි 3000ට කීයද කියලා හෙව්වොත් ඒ එන්නේ අපිට විකුණුම් මිල. හැබැයි මගෙන් මේකෙන් අහන්නේ විකුණුම් මිල නෙමෙයි ලාභය. ඔය ගොඩක් වෙලාවට අර සරල පළවෙනි ප්‍රශ්නේ ගොඩක් සරල වෙන්නේ. එහෙනම් මෙන්න රුපියල් 3000න් 112ක් තමයි ලාභ වෙන්නේ. අපි දන්නවා. ඒ අදාළ වටිනාකම ගුණ කිරීම ලාභ ප්‍රතිශතය. 3000න් 112ක්. එතකොට 0.2 කැපුණාම 312ක් උත්තරේ එනවා රුපියල් 360ක ලාභයක් මෙයාට හම්බ වෙනවා. ලේසි. ඔයා හිතන්න චුට්ටක් මේ ගානේ මම චුට්ටක් ඉස්සරහට ගියොත් මම අහනවා විකුණුම් මිල කීයද කියලා. ඔයාගෙන් අහන රුපියල් 3000කටගත් භාණ්ඩයක් 12ක් ලාභ සහිතව විකුණුම් මිල. දැන් දන්නවා 3000යි 360යි එකතු කරලා එහෙනම් මෙයා විකුණන්න ඕනේ 3360කට. ඒක එක ක්‍රමයක්. ඔයාගෙන් අහුවන එකපාරම හොයන්න පුළුවන්. 100ට උඩ දැම්ම 112 එහෙමනම් 3000ට කීයද? යන් අපි දෙවෙනි ප්‍රශ්නෙට. පැයට කිලෝමීටර් 80ක ඒකාකාර වේගයෙන් යන යතුරුපැදියක් පැය 4කදී යනකොට අපි දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය. ඒක ඕනේ නිකම්ම 4ෙන් වැඩි කළාත් ඔයාලට ලකුණු හම්බෙනවා. මෙන්න වේගය ඔයාලට දෙනවා 80යි km/h වෙන එක. සමානයි d තමයි මගෙන් අහන්නේ. t මට දෙනවා පැය 4යි. පැය කියන්නේ h 4යි h මේ එක දාන්න ඕනේ නැහැ. අවසාන උත්තරයට ඒක තිබ්බහම ඇති. එහෙනම් මෙන්න d සමානයි. මේක හරස් ගුණ තියුණා මේ h ඍණ එකට h කැපිලා ඉතුරු වෙන්නේ k විතරයි. කොහොමද දුර එන්නේ km වලින්? 8 වරක් 4 32යි. ඒ කියන්නේ මෙයා පැය 4කදී යන සම්පූර්ණ දුර එනවා කිලෝමීටර් 320යි කියලා. ප්‍රශ්නාංක 3 ලකුණු 2 ගානේ හම්බ වෙනවා. වට ලකුණු 2 ගානේ දාගෙන මෙයන්ද මෙයාට ලකුණු 2ක් හම්බ වෙනවා. මෙයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ආදේශ කරලා තිබ්බොත් හොඳයි. හේතුව ඔයාගේ ලකුණ එක ලකුණක් හම්බ වෙනවා උත්තරේ අනිකේ නවා. මෙහෙමත් කමන්නේ 80යි km/h ඍණ 1 ගුණ කිරීම 4යි h ඒක නැතු හරි. මේ පියවරක් කොහේ හරි තියනවා නම් ලකුණ හම්බ වෙනවා. උත්තරේ අනිකයි ලකුණු දෙක හම්බ වෙනවා. නැතුව මුකුත් නැතුව නිකන් උත්තරේ දාන්න එක ලකුණක් දාගන්න. එහෙම උත්තර දාන්න එපා. හදන ක්‍රමය මෙතන හදන්න. මේ මට v සමාන d බෙදීම t දාන්න කියන එක අනිවාර්ය නේ. 80 ඒ වගේ හතරක් ගුණ කරලා තියෙනවා ඒත් ඇති. හරි මෙන්න ලකුණු දෙකයි ඒකටත් මෙන්න ප්‍රශ්නාංක 3 ලේසි ප්‍රශ්නයක්. දෙකේ පාදෙට අපි දන්නවා මේක දර්ශකාකාරයේ ලඝු ආකාරයට හරවනකොට පාදේ වෙනසක් වෙන්නේ නැහැ. මේ දෙක මාරු වෙන්නයි ඕනේ. නම් මෙන්න LOG දෙකේ පාදයට 128 සමානයි කීයද වෙන්න ඕනේ? 7යි. ඔච්චරයි. අංක 4 නම් print වෙලා නැහැ. ඒක ගණන් ගන්න එපා. ඒක හැමෝටම ලකුණු දෙක දාගන්න. අංක 5 දී ඇති සටහනේ PQR සරල රේඛාවකි. PQR සරල රේඛාවක්. ඉතින් මෙන්න අංක 4 හැමෝටම ලකුණු හම්බ වෙනවා. ඒතර ප්‍රශ්නයක් print වෙලා නැහැ. ඒක ලකුණු දෙක හැමෝම දාගන්න ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙන්න ප්‍රශ්නාංක 5 ජ්‍යාමිතීය ප්‍රශ්නයක් තියෙනවා. ඒ බලමු රූපය ඇඳලා මෙහිම ත්‍රිකෝණයක් තියෙනවා. ඊළඟට එයාගෙන් ආයි මෙහිම ත්‍රිකෝණයක් ඇවිත් තියෙනවා. නේද? කොහොමද තියනවා කියන්නේ? දැන් මට මෙන්න මේ අගයන් දෙනවා. මෙයා අංශක 40යි නේ නම් කරලා තියෙනවා. මෙයා p ලු, මෙයා q ලු, මෙයා r ලු. සහ මෙයා s ලු, මෙයා t ලු. ඔයාලට දෙනවා තැන් තැන් වල අගයන්. මෙයා අංශක 40යි. මෙයා අංශක 30යි. මෙයා අංශක 70යි. බලමු අපෙන් අහනවා රෝම ඉලක්කම් 1 සහ 2. රෝම ඉලක්කම් 1 අහනවා.
SQR කෝණය හොයන්න SQR ටක් ගාලා මේ SQR කියන්නේ මෙන්න මෙයා. ඔයා දන්නවා. බලන්න මේක හොයාගන්න විදිහක් මෙතනින් තියෙනවා. ඔයා PQT ත්‍රිකෝණය ගත්තොත් එයාගේ පාද දික් කළාම එතන බාහිර කෝණය. නම් පාදයක් දික් කිරීමෙන් එතන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අයික්‍යයට තමයි මෙන්න බාහිර කෝණය. අර එයා එක්ක ඉන්න කෝණ නෙමෙයි ඇතුලේ ඉන්න අනිත් දෙක නම් මම කියනවා SQT කෝණය රොමිලක් 1 සමානයි 40 ධන 30. ක්‍රමයේ සරලව ලියන්න පාදයක් දික් කිරීමෙන් එතන බාහිර කෝණ නිසා එහෙනම් මෙන්න උත්තරේ එනවා අංශය කීයයි කියලාද 70යි කියලා. රොමිලක්කන් දෙක සමාන පාදයක්. ඉතින් මේ දෙන්නේ මේ මෙයා 70යි කියලා ඒගොල්ලම දෙනවා. මෙයා 70යි කියලා අපි දන්නවා ක්‍රමයෙන් සමාන පාද ඉදිරියේ තියෙන කෝණ සමානයි. ඒ කියන්නේ ඒකේ විලෝමය අපි දන්නවා සමාන කෝණ ඉදිරියේ තියෙන පාද සමාන. මෙන්න මේ 70 ඉස්සරහා මේ ආයෙනම් මම කියනවා SR. මෙයා අනිත් කෙනා SQ. QS කිව්වත් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න අනිත් උත්තරේ. රොමිලක්කන් 1 සහ 2 එකකට එක ගාය ලකුණු දෙයක් වුණා. මේ කිසි ප්‍රශ්න වල මෙහෙම තියෙනකොට මේ ක්‍රමයෙන් නැතත් ලකුණු හම්බ වෙනවා එක එක. ලකුණු දෙකයි. හරි හැමෝගෙම හරියට හින්දා මම අකල දානවා ඉක්මනට. බලමු ප්‍රශ්නාංක 6. මෙන්න ප්‍රශ්නාංක 6. එක්තරා වැඩක් නිම කිරීමට මිනිසුන් 8 දිනකට දින 5ක් ගත වේ. ඒ කියන්නේ මිනිසුන් 8ක් කළොත් මේ වැඩේට දින 5ක් යනවා. අපෙන් අහනවා එම වැඩය නිම කිරීමට අපි දන්නවා මම බලන්නේ ගානේ අවස්ථා දෙකයි. එක වැඩක් කියලා ඒක වෙන විදිහකට කරනවා. වෙන අවස්ථා 3කටක් ගන්න අවස්ථා දෙන්න පුළුවන්. මේක එහෙම නැහැ. මෙන්න මම කියනවා මෙන්න අංක 6. අවස්ථා දෙකින්දා මිනිස් දින සමානයි මිනිස් දින කියලාම ලියාගෙන වැඩේ කරන් යනවා. මෙන්න පළවෙනි අවස්ථාවේ කියන්නේ මිනිසුන් 8 දෙනෙක් දින 5ක් වැඩ කරලා තියෙනවා. මෙන්න පළවෙනි අවස්ථාවේ මිනිසුන් ගාන 8යි දින ගාන 5යි. ඔය වැඩේම කරනවලු එම වැඩේම නිම කිරීමට මිනිසුන් 10 දෙනෙකුට. එහෙනම් මිනිස්සු ගාන අපි දාගන්න ඕනේ 10යි. දින ගාන මම දන්නේ නැහැ. ඕකනේ වෙන්න ඕනේ. මෙන්න 8 වරක් පහ 40 සමානයි 10යි. x දෙපැත්තම මම බෙදා ගන්නවා 10යි. 10ට 10 කැපුණා x සමානයි කීයද වෙන්නේ 4යි. ඒ කියන්නේ මේ වැඩේ ඒ විදිහට නිම කරන්න දින කීයක් යනවද? දින 4යි යන්නේ. දින 4යි. ප්‍රශ්නාංක 7. 4යි AB හා 12යි A වර්ගයේ වීජීය ප්‍රකාශනවල කුඩා පොත ගුණාකාරය අපි දන්නවා ඉස්සෙල්ලාම පුළුවන් තරම් සාධක වලට කඩා ගන්න ඕනේ. මොකක්ද තියෙන්නේ? 4යි AB කියලා පළවෙනි එක තියෙනවා. 12යි AB වර්ගය කියලා අනෙක තියෙනවා. 11 ළමයි හින්දා මම අර පැත්තකට මෙහෙම බෙද ප්‍රථමක සාධක කර සාධක කරන්නේ නැහැ. ඉතින්ම කරනවා මේ 4 ඉස්සෙල්ලාම බෙදෙනවා ප්‍රථමක සංඛ්‍යා පොඩි මේකට බලනකොට 2කින්. හරි 4 2කින් බෙදුවාම 2යි. 2යි බෙදෙනවා 2කින්. 2 2කින් බෙදුවාම 1යි. හරි. තව අමතරව තියෙනවා A1 සහ B1. 12 ඉස්සෙල්ලාම බෙදෙනවා 2කින්. බෙදුවාම 6යි. 6 බෙදෙනවා 2කින් 3යි. 3 බෙදෙනවා 3ෙන් 1යි. ගුණ කිරීම A1 සහ තියෙනවා B2. ඔන්න මම හදලා ඉවරයි. එහෙනම් දැන් ඔයාලට තියෙන්නේ මොකද්ද මේකේ කූපෝගු කියන්නේ එක තැනක තියෙන වැඩිම වාර ගන්න ගන්න ඕනේ. මම මේකත් නොකලා දානවා. මෙන්න කූපෝගු කියන්නේ කුඩාම පොදු ගුණාකාරය. ඒක හොයන්නේ මේකේ තියෙන එක එක වෙනස් වර්ග. මෙතන දෙකේ ඉලක්කම් තියෙනවා. 3 ඒවා තියෙනවා. ඒවා තියෙනවා සහ B ඒවා තියෙනවා. එහෙනම් අපි ගන්නේ එක පේළියක වැඩිම. බාට එක පේළියක වැඩිම දෙකේ ඒවා දෙකයි. එහෙමනම් 2 ගුණ කිරීම 2. ගුණ කිරීම එක පේළියක වැඩිම 3 ඒවා එකයි. ඒ කියන්නේ 3 ගුණ කිරීම 1 3 විතරයි තියෙන්නේ. එක පේළියක වැඩිම ඒවා එකයි. එක පේළියක බලන්නේ එක පේළියක වැඩිම B ඒවා දෙකයි. පැහැදිලි නේ? එහෙනම් ක්‍රම පියවර දෙකයි. මොකද්ද පළවෙනි පියවර? පුළුවන් තරම් සාධක වලට කැරුවා. ඊළඟට එක පේළියක දින වැඩිම ගාන දාගෙන ගියා. දැන් උත්තරේ ගන්න ගුණ කරලා. දෙවරක් 2 4යි. 4 වරක් 3 12යි. හරි. A B 2යි කියන්නේ උත්තරේ මට එනවා 12යි A B වර්ගය කියලා. ලකුණු 2යි. ක්‍රමෙත් තියෙන්න ඕනේ. මකනේ මේකෙත් ලකුණු 2යි ක්‍රමෙත් දාන්න ඕනේ. මේ ක්‍රමේ දානකොට අර එකපාරක් පළවෙනි වැඩේ මිනිස් දින 40ක වැඩක් ඒක සමානයි 10යි කියලා අරගෙන ඒක 10යි කියලා ගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ක්‍රමේ තමයි හොඳම. එහෙම නැතුව ඕගොල්ලෝ ක්‍රමයක ගත්තොත් ප්‍රශ්නයක් නැහැ. හරි මෙන්න ප්‍රශ්නාංක 8. වර්ගමූල 64 කිට්ටුම අපි සන්නිකර්ෂණයෙන් වගේ හොයද්දී අපි දන්නවා දෙපැත්තේ වර්ගමූල සංඛ්‍යා දෙකනේ දාගන්න ඕනේ. ක්‍රම ඕනේ උත්තරේ නිකන් තිබ්බත් ඕගොල්ලෝ ලකුණු හම්බුණා. මෙන්න 64ට වැඩි වර්ග සංඛ්‍යාව අපි දන්නවා 81.
64ට අඩු වර්ග සංඛ්‍යාව අපි දන්නවා 64. නම් අපින් අහන්නේ වර්ග සංඛ්‍යා දෙක නෙමෙයි පූර්ණ සංඛ්‍යා දෙක. නම් අපි දැනගන්න ඕනේ මෙයාගේ වර්ගමූලය 8, අරයාගේ වර්ගමූල 9. එහෙනම් මේ 67 තියෙන්න ඕනේ 8 සහ 9 අතර. ලකුණු දෙකයි නිකම්ම 8 සහ 9 තිබ්බත්. ඒ ප්‍රශ්නාංක 8 බලමු ප්‍රශ්නාංක 9 මම මෙතනට ගන්නවා. මෙන්න ප්‍රශ්නාංක 9. මෙහෙම ඍජුකෝණීය ත්‍රිකෝණයක් තියෙනවා. මෙයා x ලු. මේක නෑ මෙයා 8යි cm ලු. මෙයා a b c. හරි බලන්න මගෙන් අහන්නේ මොකක්ද? AC දිගබාණි නම් අපි හරියන අනුපාතය දාගන්න ඕනේ. AC කියන්නේ මෙයා. මේ ත්‍රිකෝණමිතික අනුපාත දාන්නේ කෝණයකට සාපේක්ෂව. මේකේ ඉන්න x අණුව ගත්තොත් දන්න පාද සහ ඕන පාදේ දාන්නේ. දන්න පාද AB ඕන පාද AC. ඒක ගත්තොත් මේ ත්‍රිකෝණීය ත්‍රිකෝණයේ x අණුව මෙයා සම්මුඛ පාදය, මෙයා කර්ණය. සම්මුඛ පාදයයි කර්ණයයි නම් මම දාන්නවා ත්‍රිකෝණමිතික අනුපාතයේ sin. එවනම් sin s සමානයි AB බෙදීම AC කියලා පියවරක් දැම්මත් කමක් නැහැ. එහෙම නැත්නම් මම කියනවා 8 බෙදීම AC. මම හරිනේ. හරි දැන් සුළු කරගන්න ඕනේ. ඇයි? ඔයාලට දෙනවා මේ sin x වල අගය ඔයාලට දෙනවා. කීයක් දාන්න කියන්නේ 7න් 4. සමානයි 8 බෙදීම AC. දැන් සුළු කරගන්න. 4 මෙහෙට ගුණ වුණාම 4යි AC. 7ක් 8 කීයද වෙන්නේ? 56යි. දෙපැත්තෙන් මම බෙදා ගන්නවා 4න්. AC සමානයි කීයයි cmද? 14යි cm. 14යි cm. ඒ ප්‍රශ්නාංක 9. වාන්න ඒකවත් මේකට ලකුණු දෙකක් හම්බ වෙනවා. මෙයාලා ලකුණු දෙකක් හම්බ වෙනවා. මම ගොඩක් වෙලා තියන්නේ විනාඩියයි තියෙන්නේ අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න. ගොඩක් වෙලා යන්නේ මේ ඔඩීසි. නේද? පුළුවන් තරම් ඔක්කොම හරියට හදන්න බලන්න. තව මාසයයි විභාගෙට තියෙන්නේ, මාසයයි මාස එකමාරයි විභාගෙට තියෙන්නේ. මේ වෙනකොට වැඩි කරන්න හදන්න බෑ. මේ 25ම හදාගන්න try එකක් දෙන්න. මේ 25ම ඊළඟ පහම හදලා මේ පේපර් එකට CM අරගෙන දෙවෙනි පේපර් එකට යන්න යන්න. හරි. මෙන්න ප්‍රශ්නාංක 10. P හා Q කුලක දෙකකි. හරි. NP සමානයි 5යි, NQ සමානයි 6යි. NP ඡේදන Q 3 නම් NP මේන Q අපි දන්නවානේ කුලකවල අනේකත් අතර සම්බන්ධය නේද? මෙන්න ප්‍රශ්නාංක 10. NP මේල Q සමානයි අපි දන්නවා NP ධන NQ ඍණ NP ඡේදන Q. ඕක තමයි අනේකත් අතර සම්බන්ධය. දැන් ආදේශ කරලා යන්න මෙන්න. ලේසි. මෙන්න මට ඕනේ මෙයා NP මේල Q වලට තමයි මට උත්තරේ ඕනේ. අනිත් ටික මට දෙනවා නිකම්ම. මෙන්න NP සමානයි 5යි. ධන NQ සමානයි 6යි. ඍණ NP ඡේදන Q 11යි. නැත්කි 3යි නේ. 3යි. එහෙනම් මෙන්න උත්තරේ එනවා NP මේල Qට මේක සුළු කරගන්න. 5යි 6යි 11යි. 11න් 3ක් ගිහා මටයි. එහෙනම් උත්තරේ 8යි. හරියට හදලා නම් ලකුණු 2යි. හරි. බලන්න අමාරු නෑ. මෙන්න ප්‍රශ්නාංක 11. මේක හැමෝම අහගන්න. ඔයාගේ සිලබස් එකේ ඔයාලට දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. සාධක වල එහෙම අසීමිත සීමාවක් නෑ. ඔයාලට දෙන ප්‍රකාශනයක සාධක කඩන්න මූලික වශයෙන් තියෙන ක්‍රම 3ක් විතර ඔයාලට. එක ඔයා බලන්න ඕනේ ඕක අර අපි දන්න ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්ද පද 3ක් තියෙන වර්ගජ ප්‍රකාශනයක්ද බැලුවා අපි දන්නවා. එහෙමනම් සාධක වලට ගැලුවා උත්තරේ ගත්තා. දෙක මම බලනවා වර්ග දෙකක අන්තරයක්ද. එහෙමනම් වෙන වෙනම වර්ග දෙක හදාගත්තා. එකතු කරලා සාධකයේ අඩු කරලා සාධකයේම උත්තරේ ගත්තා. 3 ඒ දෙකම නැත්තම් මම බලනවා මේකට අනිවාර්යෙන් නැත්තේ පොදු සාධකයක්. පැහැදිලිද කියන්නේ? හරියන්නේ නම් ඔය කිව්ව ටික මෙන්න ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්ද පද 3ක් තියෙන වර්ගජ ප්‍රකාශනයක්ද නැත. වර්ග දෙකක අන්තරයක්ද බැලුවොත් පේනවද? ඒ වගේ.
හතරත් වර්ගයක් විදියට ලියන්න පුළුවන්. 9ක් අහනම් මේ අනිවාර්යෙන්ම වර්ග දෙකක අන්තරයක්. එහෙනම් මම කියනවා 4 කියන්නේ 2 වර්ගය. ඒකට මට මෙහා කිව්ව හැකි 2යි a වලම වර්ගය. ඍණ 9 කියන්නේ 3 වර්ගය. හරිනේ. දැන් මට සාධක දෙක ගන්න පුළුවන්. මේ දෙක එකතු කරලා එකයි අඩු කරලාගෙන එක සාධකයක් එනවා. 2a ධන 3 අනිත් සාධකේ එනවා 2a ඍණ 3. නම් මෙන්න මගේ සාධක දෙක. 2a ධන 3 කියලා එක සාධකයයි 2a ඍණ 3 කියලා තව සාධකයයි. හරි. මෙන්න ප්‍රශ්නාංක 12 බලමු. ආයි ජ්‍යාමිතිය පැත්තට යන්නේ. මූර්තයක් තියෙනවා. එයාට මෙහෙම ඇදලා තියෙනවානේ. අපි නම් කරගත්තොත් A B C D. මෙයා වෘත්තයේ කේන්ද්‍රය මේ හරිය ඕලු. හරි බලමු මොකක්ද කියන්නේ කියලා. මෙම රූපයේ ABD සමපාදය. මෙයා සමපාද ත්‍රිකෝණයක්. ඒනම් කියනකොටම ඔයා දැනගන්න ඕනේ මේ එක කෝණයක් 60යි. හරි බලමුකෝ අපිට ඕන වෙයි දන්නේ මම මේ නිකන් දාගත්තා. මොකද පාද අතරට අපිට දැන් වැඩක් නැහැ නේ මේකේ. මගෙන් අහනවා BCD කෝ BCD අයියෝ මෙන්න මෙයයි අහන්නේ. කාට හරි මතක් වෙනව නම් අපි ගිය මාසේ අන්තිම වීඩියෝ එකෙන් කළා වෘත්ත චතුරස්‍ර කියන පාඩම. අන්න ඒක අපේ පළවෙනි ප්‍රමේය උනේ. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි මේ. වෘත්ත චතුරස්‍රයක් කිව්වේ එයාගේ ශීර්ෂ හතරම මෙන්න මේ පරිධිය මත මේ වෘත්තයේ මත පරිධිය මත තියෙනවා නම් බැලුවට පේනවා ශීර්ෂ හතරම තියෙන්නේ පරිධිය මත තමයි. නේද? එහෙමනම් මේ දෙකේ අයික්‍ය 180ක් වෙන්නයි ඕනේ. මම කියනවා BCD ධන 60 සමානයි 180යි. නම් BCD සමානයි අංශක 120යි. අඩු කරලා ගන්න ඕන දෙයකට පුළුවන්. වරහන් අපේ ලිව්වා නම් හොඳයි. සම්වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා කෙටියෙන් ලියන්න පුළුවන්. එහෙම තමයි අපි නිකම්ම උත්තරේ ගන්න පුළුවන්. ලකුණු දෙකක් හම්බ වෙනවා. බලන්න ඒවා අමතක කරන්න එපා. ලේසියෙන් හදන්න පුළුවන් ඒවා. මෙන්න ප්‍රශ්නාංක 13. a ඍණ 5 මෙන්න a ඍණ 5 කියලා එක සාධකයක් තියෙනවා. අනික තියෙනවා a ධන 3 සමානයි කීයද වෙන්න ඕනේ? දැන් අපි දන්නවා වෙන්න ඕනේ මේක වෙන වෙනම බිඳුවට සමාන කරන එක. නම් මෙන්න a ඍණ 5 සමානයි බිඳුව හෝ a ධන 3 සමානයි බිඳුව. ඔන්න වෙන වෙනම බිඳුවට සමාන කළා. දැන් සඳහන් නම් a සමානයි ඍණ 5 යන්නේ ධන 5 හෝ a සමානයි ධන 3 යන්නේ 3. නම් උත්තරේ එනවා a සමානයි 5 හෝ a සමානයි ඍණ 3යි කියලා. ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. හරි බලමු ප්‍රශ්නාංක 14. ලකුණු දෙයක් මේකටත් හම්බ වෙනවා. ප්‍රශ්නාංක 14. පහත දී ඇති ප්‍රකාශ අනුවමන රූපේ මම අඳොත් මෙහිම ත්‍රිකෝණයක් තියෙනවා. මෙහෙම තියෙනවා. මෙයාට මෙයා සමානයිලු. මේ දාන්නෙත් එකම ලකුණ ඒ දෙක සමානයි කියන්නේ. මෙයාට මෙයා සමානයිලු. අනිවාර්යෙන් කියනවා මෙයා ABC ත්‍රිකෝණෙලු. මෙයා XYZ ත්‍රිකෝණෙලු. හරි අපෙන් අහනවා මෙන්න පළවෙනි එක. ABC ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර 60ක් නම් XYZ 30ක් වේ. බලමු මේ කියන කතාව හරිද කියලා. මෙයාගෙන් භාගෙලු මෙයා. හරිද නැද්ද? මේ XY ගත්තොත් ඔව් XY ගත්තොත් මෙයාගෙන් භාගයයි. මෙයා ගත්තොත් මේ XY මෙයා ගත්තොත් මෙයාගෙන් භාගයයි. YZ ගත්තොත් මෙයාගෙන් ඔව් ඒ කියන්නේ මේ හැම පාදයක්ම අර ලොකු එකෙන් භාගෙ ඉන්නේ. නම් අර කියන පළවෙනි ප්‍රකාශය හරි. පරිමිතිය වටේ දිග ගත්තොත් අරක 60 නම් මේක 30යි තමයි. නම් පළවෙනි එක හරි. හරි යන්න ඊළඟ එකට ABC ත්‍රිකෝණය හා XYZ ත්‍රිකෝණ අතර වර්ගඵල අතර අනුපාතය 2:1 හරිද? ඒක නම් බලමු. ABC මම ගත්තොත් මම කියනවා මෙහෙම වර්ගඵලයේ එනවා භාගයයි. මේ ඕන්නේ මේ නිකන් කියන්නේ ABC කියන එකේ මම ආධාරකය ගත්තොත් 2xz 2xz ගුණ කිරීම ලම්බූස මම කියනවා යාගේ h කියලා. ලොකු එකේ. එතකොට පොඩි එකේ ගත්තොත් භාගයයි ආධාරකයේ xz ගත්තොත් එයාගේ ලම්බූස. එතකොට ඔයාට තේරෙන්න ඕනේ ආධාරකයක් දෙගුණ වෙලා ලම්බූසත් දෙගුණ වෙලා වර්ගඵල දෙවරක් දෙක හතර ගුණයක් වෙන්න ඕනේ. තේරෙනවද මම කියන්නේ? එහෙනම් 2:9 නෙමෙයි 4:9 විය යුතුයි. හේතුව තේරෙන්න ඕනේ ආධාරකයක් දෙගුණ වෙලා එයා ගුණ වෙන ලම්බූසත් දෙගුණ වෙලා.
පැහැදිලිද කියන්නේ? හරි එහෙමනම් වර්ගඵල අතර අනුපාතය 2ට 1 නෙමේ 4ට 1 විය යුතුමයි. එහෙනම් උත්තරේ රෝම ඉලක්කම් 2 වැරදි. රෝම ඉලක්කම් 1 හරි ක්‍රම මොකුත් ඕනේ නැහැ. පළවෙනි එකට හරියයි දෙවෙනි එකට වැරද්දයි දාලා කියනවා නම් ලකුණු 2 හම්බ වෙනවා. ලේසි. මකනවම අඩුපාඩුවක් තියනවා ඉක්මනට හදන්න විනාඩියක් දෙන්න. හරි නේද? හරි මම එහෙනම් බලමු ප්‍රශ්න අංක 15. එක්තරා පාසලක 11 ශ්‍රේණියේ සිසුන්ගෙන් ගන්නා ලද තොරතුරු වෘත්ත ප්‍රස්ථාරයකින් දක්වා ඇත. සිංහල මාධ්‍යයෙන් උගන්වා මෙහෙම තියෙනවා. අපිට කියනවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න ගාන 45 නම්. ඉතින් අන්න එහෙනම් අපි බලන්න ඕනේ ඒ අදාළ කෝණෙත් එක්ක ප්‍රමාණය. මම කියනවා ඉංග්‍රීසි කෝණ ඔයාලට පේනවා අංශක 90යි. ඔය කියන විදිහට අංශක 90කින් නිරූපණය කරනවා කී දෙනෙක්ද කියන්නේ? 45 දෙනෙක්. මගෙන් අහන්නේ දමිළ මාධ්‍ය දමිළ කෝණය ඔයාලට දෙනවා 120යි. අයියෝ ඔච්චර නේනම් මෙන්න 90කින් 45 නම් 120කින් කොච්චර දෙනා මෙන්න මම යනවා මගේ තරගෙට 90න් 45 නම් 120ට කොච්චරද? බිඳුවට බිඳුව කැපෙනවා. මෙතනට 1යි මෙතනට 5යි. 12 වරක් 5 උත්තරේ එනවා කීයයිද කියලාද? 60යි කියලා. එච්චරයි. ප්‍රශ්න අංක 16. ආයන්නේ ජ්‍යාමිතිය පැත්තට වෘත්තයක් තියෙනවා. වෘත්තය චතුරස්‍රයකුත් තියෙනවා. ඊළඟට මෙයා මෙහෙම තියෙනවා. මෙයා මෙහෙම තියෙනවා. මෙයා අංශක 80 කියනවා. හරිද? හරි බලන්න නම් කරලා තියෙනවා මෙයා A මෙයා B C D E කියලා. මෙයා අංශක 48යිලු. මෙයා x ලු. හරි විදියක් හිතන්නයි ඕනේ. අපි දන්නවා මෙන්න අපේ ප්‍රමේය මේකත් ඔයා බැලුවාම පේනවා වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක මොකද වෙන්න ඕනේ? පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ සමානයි. අපේ ඊළඟ වෘත්ත චතුරස්‍ර ප්‍රමේය. මොකද්ද? මෙන්න වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය. එයා සමාන වෙන්නේ අර අයික් එකටම නෙමෙයි. අභ්‍යන්තර සම්මුඛ කෝණයට මෙයාගේ ඇතුලේ ඉස්සරහා තියෙන කෝණය කියන්නේ මෙන්න මේ සම්පූර්ණ කෝණයට තමයි සමාන වෙන්නේ. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මෙයා 80 නම් මේ දෙකම 80 විය යුතුයි. එහෙනම් මෙයා 48 නම් මෙන්න මෙයා 32යි. මෙයා අංශ කීයද වෙන්න ඕනේ? 32යි. අපි එහෙනම් දැන් ඔයාලට කිව්වා ඒ කෝණය ඇත්තරම කිව්වොත් මොකද්ද? CBD. CBD කෝණය සමානයි අංශක 32යි. හැබැයි මට ඕනේ ඕක නෙමෙයි. මට ඕනේ x. ඔයාලට බැලුවාම පේනවා මේ CBD කියන එකයි CAD කියන එකයි එකම වෘත්ත ඛණ්ඩය. ඉතින් අපි දන්නවා එකම ඛණ්ඩයේ කෝණ සමානයි. අන්න ඒ නිසා x සමානයි අංශක 32යි. හේතුව එකම ඛණ්ඩයේ කෝණ සමාන නිසා. එහෙනම් උත්තරේ නිකම් වෙනවා x සමානයි අංශක 32යි කියලා. ලකුණු 2යි. ප්‍රශ්න අංක 17. බලන්න B සිට බලන විට C හි ආරෝහණ කෝණය අංශක 50යි. B සිට ගොඩනැගිල්ලේ අඩියට ඇති 5යි m දුරකි. හරි බලමු කියනම් මෙන්න ඔයාගේ රෝපේ මෙහෙම තියෙනවා. ඍජු කෝණයේ ත්‍රිකෝණයක් ගල සටහනක්. මේක ඍජු කෝණී නම් කරලා තියෙනවා ABC. B සිට බලන විට C හි ආරෝහණ කෝණය B ඉඳන් එහෙනම් උඩ බලන්නයි ඕනේ. අන්න ඒ උඩ බලන කෝණය අංශක 50යි. හරි. B සිට ගොඩනැගිල්ලේ අඩියට ගොඩනැගිල්ලේ අඩිය කියන්නේ මේක ගොඩනැගිල්ල නම් මෙයා
එයා කියනවා මීටර් 5යි. දියදී දත්ත රූප සටහනේ නිරූපණය එච්චරයි. ඉතින් මේ අගයන් දෙක දාන්න විතරයි තියෙන්නේ. නිකම්ම ලකුණු දෙක හම්බ වෙනවා. ප්‍රශ්නාංක 18 මෙන්න පැටලෙන්න එපා. මොකද්ද මේ පාරත් අනිවාර්යෙන් ඒ න්‍යාස ගුණිතයක්. මෙන්න අපේ ඒ න්‍යාසෙ තියෙනවා 1.11 1.11. එයා ගුණ වෙන්න ඕනේ අනිත් න්‍යාසෙ තියෙනවා 2.02. අපි දන්නවා න්‍යාසෙ ගණය කියන්නේ පේලි ගාන ගුණ කිරීම තීරු ගාන. මෙහෙට පේලි 2යි මෙහෙට තීරු 2යි කියන්නේ 2 ගුණ කිරීම 2 න්‍යාසයක්, මෙයත් 2 ගුණ කිරීම 2 න්‍යාසයක්. අපි දන්නවා මේ දෙක කැපිලා ගියාම එහෙනම් එන්නත් ඕන 2 ගුණ කිරීම 2 මේ જાතිය න්‍යාසයක්මයි. න්‍යාස ගුණ වෙද්දි මම කිව්වා මෙහෙම ඊතල දෙක දාන් ඉන්න පැටලෙන්නේ නැහැ. ඔතන මෙන්න මගේ උත්තරේ මම ගන්නවා. පළවෙනි පේලිය පළවෙනි තීරුව. එයා තමයි පළවෙනි ස්ථානයේ ඉන්නේ. එහෙනම් මෙන්න පළවෙනි පේලිය පළවෙනි තීරුවෙන් එක්වරක් 2 2යි ධන බිඳුවරක් බිඳුව බිඳුවන පළවෙනි පේලිය පළවෙනි තීරුවෙන් ගුණ කරලා ඒ අදාළ දන දාගෙන ඉවරයි. දැන් පළවෙනි පේලියමයි දෙවෙනි තීරුව හිතන්න. පළවෙනි පේලියම නම් ඔයා මෙතනට ගිහින් හරියන්නේ නැහැ නේ. පළවෙනි පේලියමයි දෙවෙනි තීරුව නම් ඔය එන්නේ මෙතන අගය. කියන්නේ එක්වරක් බිඳුව බිඳුවයි ධන බිඳුවරක් 2 බිඳුවයි. හරි ඔන්න පළවෙනි පේලිය අනෙක් තීරු දෙක එක්කම ගුණ කරලා ඒ තැන් දෙකේ උත්තර දෙක හදාගෙන ඉවරයි. මම යනවා දෙවෙනි පේලිය මෙන්න දෙවෙනි පේලිය පළවෙනි තීරු මෙන්න දෙවෙනි පේලිය කියන්නේ දෙවෙනි පේලිය නම් මෙතන පළවෙනි තීරු නම් මෙතනයි ඔය උත්තරේ එන්න ඕනේ. එක්වරක් 2 2යි ධන එක්වරක් බිඳුව බිඳුවයි. හරි දෙවෙනි පේලිය දෙවෙනි තීරුව මෙන්න එක්වරක් බිඳුව බිඳුවයි එක්වරක් 2 2යි. ඔන්න එහෙනම් 2 ගුණ කිරීම 2 න්‍යාසය අපේ. දැන් ඔන්න සුළු කරලා උත්තරේ ගන්න 2යි බිඳුවයි 2යි බිඳුවයි 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 2යි බිඳුවයි 2යි 2යි බිඳුවයි 2යි නම් උත්තරේ මෙන්න අපේ 2 ගුණ කිරීම 2 අලුත් න්‍යාසය. ලකුණු 2යි. හරි 19යි 20යි අපි හදලා ඊට පස්සේ ආයෙ ලියා ගන්න තියෙනවා නම් අපි අවස්ථාවක් දෙන්න. මම මෙතන හදනවා 19 වෙනි ප්‍රශ්නේ. රූපයක් තියනවා මෙහෙම. ඔයා රූපෙම බලාගන්න මං කියන එක. අංග සම ත්‍රිකෝණ යුගලයක්. ඔය පෙලක් හයි කියනවා මෙන්න මේ ත්‍රිකෝණ දෙක. ඔයාගේ රූපේ බලන්න. මේ උඩ පැත්තේ තියෙන ත්‍රිකෝණ දෙක අංග සමයි කියන්න හේතුවක් මට තියෙනවද? පාදෙට පාදේ AE ට AC EC සමානයි සහ BE පොදු පාදේ. අවස්ථා දෙකක් හරි කෝ තුන. කවුරු හරි කියනවා නම් මෙන්න මම ලං කරලා පෙන්නන්නම්. කවුරු හරි කියනවා නම් මෙන්න මේ කෝණෙයි මේ කෝණෙයි. එහෙම කියන්නේ AEB. අහන්න හරියට AEB කෝණයයි BEC කෝණයයි සමානයි කියලා එහෙම කියන්න බෑ. ඇයි? සමානයි වගේ කියලා ජ්‍යාමිතිය කතන්දර කියන්න බෑ අපේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? ඒක බෑ. හැබැයි ඔයාලට පුළුවන් මේ අහන්න AEB කෝණයයි CED කෝණයයි හේතුවක් එක්කම සමානයි කියන්නේ. හේතුව ප්‍රතිපක්ෂ කෝණවලින්. අන්න එතකොට අපිට පාද දෙකක් සහ කෝණයක් සමානයි අන්තර්ගත කෝණය. අන්න එතකොට ඔයාගේ අංග සමවැය ත්‍රිකෝණ දෙක වෙන්න ඕනේ. ABE ත්‍රිකෝණය සහ ABE ත්‍රිකෝණය සහ අනිත් ත්‍රිකෝණය තමයි මොකද්ද? CDE ත්‍රිකෝණය. කවුරු හරි කියනවා නම් BEC ත්‍රිකෝණය ඒක කොයි අවස්ථාවකටවත් ගන්න බෑ. රෝමිලක්කා එක මේකයි ත්‍රිකෝණ දෙක. ළඟට අහනවා අවස්ථාව මොකද්ද අවස්ථාව? පාදයයි කෝණයයි පාදයයි කියන්නේ පා කෝපා අවස්ථාව. පා කෝපා අවස්ථාව. හරිද? බලමු ප්‍රශ්නාංක 20ත්. ලකුණු දෙකක් හම්බ වෙනවා. ත්‍රිකෝණ දෙක හරියට ලියන්න එකයි. අවස්ථාවට එකයි. දියගේ රූපයේ BC 20යි cm හරි ABC න 10යි cm වලින් චලනය වන පතය නිර්මාණය කරමින් AB කියන්නේ රේඛාවක්. අපිට මූලික පත 4යි තියෙන්නේ. මේ ඒකෙන් එකක්. මූලික පත 4 ගැන කිව්වොත් එක තමයි එක ලක්ෂයකරණීය තුරින් නම් වෘත්තය. ලක්ෂ දෙකකට නම් ලම්බ සමච්ඡේදකය. ඡේදනය වන රේඛා දෙකකට නම් කෝණ සමච්ඡේදකය. තනි රේඛාවකට නම් එයාට සමාන්තර වෙන සමාන්තර රේඛා යුගලය. දැන් බැලුවොත් AB කින් කියනවනේ AB කියන්නේ බැලුව බැලුවට පේනවා සරල රේඛාවක්. එහෙනම් එයාට සමාන්තරව යන සමාන්තර රේඛාව නිර්මාණය කරන්න. මෙයා 20යි නම් මෙයාගෙන් භාගකින් වගේ යන්න ඕනේ. ඔන්න මෙයාට සමාන්තරව යන සමාන්තර රේඛා යුගලයම නිර්මාණයක් කළා. ඊට පස්සේ කියනවා AC මතේ මේ AC මතයි වනම් AC මත කැපෙන තැන තමයි ඔයා P ලක්ෂය දාගන්න ඕනේ. ලකුණු දෙකයි. අඩුපාඩුවක් තියෙනවා නම් හදන්න.
හරිද? හරි. බලමු ප්‍රශ්නාංක 21. හරස්කඩ වර්ගඵලය මෙච්චරයි දිගම. ඉතින් අපි දන්නවා හරස්කඩ ඒකාකාර වන ඕනෑම ඝන වස්තුවක පරිමාව වෙනවා හරස්කඩ වර්ගඵලය උසෙන් නැත්නම් දිගෙන් ගුණ කළාම. ඉතින් එහෙනම් මේක නිකම්ම ඔයාලට ගත්ත හැකි. පරිමාව කියන්නේ මොකක්ද? හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම උස. එහෙම නැත්නම් මේක නම් දිග. මෙන්න හරස්කඩ වර්ගඵලය ඔයාලට කියනවා 25යි වර්ග සෙන්ටිමීටර. එයා ගුණ වෙන්න ඕන දිග කියනවා 30යි cm. නිකම්ම ගුණ කරගන්න 75යි බිංදුවක් දැම්මම 750යි ඝන සෙන්ටිමීටර. ඒ 21. මෙන්න 22. බලන්න අසමානතාවක් තියෙන. අපි දන්නවා මේවා විසඳන්නේ ඇත්තටම සරල සමීකරණ වගේමයි. විශාල හෝ නෙමේ කුඩා හෝ සමානයි 7යි. එකේ ක්‍රම වලට පුළුවන් මම කියා තියෙන ඉස්සල්ලාම හරය අයින් කරන්න හැම පදයක්ම ඒ හරයෙන් ಗುಣ වෙන්න ඕනේ. එතකොට මෙන්න x බෙදීම දෙකත් මම ಗುಣ කරනවා දෙකෙන්, ධන 6ත් මම ಗುಣ කරනවා දෙකෙන්, මෙයත් මම ಗುಣ කරනවා දෙකෙන්. ලකුණේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇයි ධන වලින් ಗುಣ වෙනවා. x ධන 6 වරක් 2 12යි. කුඩා හෝ සමානයි 14යි. දැන් මේක මේ පැත්තට දැම්ම හැකි x ලකුණේ වෙනසක් වෙන්නේ නැහැ. ධන 12 යන්නේ ඍණ 12 කියලා. එතකොට x වෙනවා කුඩා හෝ සමානයි 2යි. අපෙන් අහන්නේ මොකක්ද? ධනනේ කියලා විසඳමු. ධනනේ කියලා කිව්වහම බිඳුව ගන්න බෑ. දෙක පුළුවන්, දෙක සමානයිනේ, දෙක එක බිඳුව ගන්න බෑ. එහෙනම් උත්තරේ එනවා 2 සහ 1. ඒ ප්‍රශ්නාංක 22. ප්‍රශ්නාංක 23. බලමු. ඝන සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය මෙච්චරයි, අරය මෙච්චරයි නම් උසෙන් අපි දන්නවා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය එන්නේ කොහොමද? 2πr. ඒ සමානයි 2πr. දැන් අපි a කියන්නේ වර්ගඵලය. එයාමම දන්නවා 660යි සමානයි 2 ගුණ කිරීම 5 මම දන්නවා 7න් 22යි. ගුණ කිරීම අරය 7යි ගුණ කිරීම h. ලේසි වෙන්න 4 7 කැපෙනවා. එතකොට 660 සමානයි මේ පැත්තේ එනවා 44යි h. දෙපැත්තම මම බෙදා ගන්න ඕනේ 44න්. මේකට මේ කැපුණා h සමානයි කීයද වෙන්නේ 15යි. එහෙනම් උත්තරේ එනවා උස 15යි cm. ඒ ප්‍රශ්නාංක 23. ප්‍රශ්නාංක 24 බලන්න අන්තිමට ගොඩක් ලේසි වෙලා තියෙන්නේ මේ පේපර් එකේ. බලන්න 1 සිට 10 දක්වා වූ සංඛ්‍යාවලින් ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලැබීම. ඉස්සර ත්‍රිකෝණ සම්භාවිතාව කියන්නේ උඩ එන්නේ අදාළ අවයව ගන්න, යට එන්නේ මුළු අවයව ගන්න. අදාළ වෙන අවයව කීයක් තියෙනවද? එක හරි ත්‍රිකෝණ සංඛ්‍යාවක් දෙක නෑ. ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ 1 1 2 3 2 2 3 1 තුනම 6. නම් 1 3 6 10 කියන සංඛ්‍යා හතර තමයි ත්‍රිකෝණ සංඛ්‍යා. එතකොට අදාළ ඒවා 4යි මුළු ඔක්කොම 10යි. 10න් 4යි සුළු කරොත් කීයද වෙන්නේ? 5න් 2යි. නම් මෙන්න ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව වෙනවා 5න් 2යි කියලා. ලකුණු දෙකයි මේ හැම එකකටම ලකුණු දෙක ගානේ හම්බ වෙනවා. ලකුණු දාගන්න ඕනේ අනිවාර්යෙන්. 25 ප්‍රශ්නාංක 25. අන්තිම ප්‍රශ්නේ පිළි ප්‍රශ්න පත්‍රේ. දියදිරෝ සරලරේඛාවේ අනුක්‍රමණය අපි දන්නවා. අනුක්‍රමණය නම් ඛණ්ඩාංක දෙක දැනගන්න පුළුවන් අපිට. අර පළවෙනි තැන මූල ලක්ෂ්‍යය. එක ඛණ්ඩාංකයක් බිඳුවේ බිඳුව අනික ඔයාලට දෙනවා රූපෙම 2 4. එහෙනම් අපි දන්නවා m කියන්නේ මොකක්ද? y වෙනස. ඒ කියන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. ඕකනේ. y වෙනස කියන්නේ 4න් අඩු වෙන්න ඕනේ බිඳුවක්. x වෙනස කියන්නේ 2න් අඩු වෙන්න ඕනේ බිඳුවක්. මෙහින් මෙහිනම් අඩු කරන්නේ x එකක් මෙහින් මෙහිම තමයි. එතකොට 4 බෙදීම 2 අනුක්‍රමණය එනවා කීයයි කියලා 2යි කියලා. ඔන්න ප්‍රශ්න 25 ඉවරයි. ඒකට ලකුණු දෙකක් හම්බ වෙනවා. අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න.
හරිද? හරි යම් B කොටස බලන්න. මෙන්න B කොටස ඉස්සල්ලාම තියෙන භාග ගානක් බලමු භාග ගාන. එක්තරා පාසලක කිසියම් මුදලක් විදේශ ආධාරයකින් විදේශ රටකින් ආධාර වශයෙන් ලැබුණි. හරි. එයින් 7න් 2ක් ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට වියදම් කළේය. 4න් 1ක් පොත්පත් මිලදී ගැනීමට යෙදවින. හරි මෙන්න රෝම ඉලක්කම් 1 අහනවා. මොකද්ද රෝම ඉලක්කම් 1 අහන්නේ? ගෘහ භාණ්ඩ හා පොත් සඳහා මුදල් කියන්නේ ඒ දෙකටම ඉතිරියෙන් කතාවක් නැහැ. මුළු මුදලින් 7න් 2ක් ගෘහ භාණ්ඩ වලට 4න් 1ක් පොත්පත්. එහෙනම් මෙන්න ඒ දෙකට යන ගාන කියන්නේ මේ මුදල් දෙක ඒ ප්‍රමාණ දෙක එකතු වෙන්නයි ඕනේ. මම 7න් 2කට එකතු වෙන්න ඕනේ 4න් 1ක්. එතකොට අපිට ගන්න වෙන්නේ පොදු හරය 28 නේද? ඔන්න 28න් මම පොදු හරය ගන්නවා. 7 28 උනේ 4න් එහෙමනම් මෙයත් 4න් දෙවරක් 4 8යි. ධන 4 28 උනේ 7න් එහෙමනම් මෙයත් 7න් එක් වරක් 7 7යි. මම උත්තරේ එනවා 28න් 8යි 7යි 15යි. එහෙනම් මෙන්න ඔයාලට සරල වෙන්නේ නැහැ ඌට වඩා. එහෙනම් උත්තරේ එනවා පළවෙනි එක 28න් 15යි. හරි. රෝම ඉලක්කම් දෙකට මම යනවා. අහනවා ත්‍යාග මිලදී ගැනීම සඳහා ඉතිරියෙන් 13න් 4ක් වියදම් කරන ලදී. ඉතිරිය ගොඩනැගිල්ල අලුත් වැඩියාව සඳහා යෙදවිය. ත්‍යාග මිලදී ගැනීමට මුළු මුදලින් අපි දන්නවා මේ දැන් මේ අවස්ථාවේ 28න් 15ක් නම් මේ වෙලාවේ මුළු ප්‍රමාණය ගන්න වෙන්නේ 28න් නම් 28යි. එතකොට දැනට ඉතිරි නම් දැනට ඉතිරි මේ පියවර නැතත් කමන්නේ මේක හිතෙන් උනත් කමන්නේ. දැනට ඉතිරි 28න් 15 ගියාම 28න් 13ක් මේ පියවරට ලකුණු හම්බෙන්නේ නැහැ විභාගෙ. ඉතින් අහන්නේ මොකක්ද අන්න ඒ ඉතිරි ප්‍රමාණයෙන් 13න් 4ක් වියදම් කරනවලු ත්‍යාග මිලදී ගැනීමට මගෙන් අහන්නේ. ත්‍යාග නම් ඔයාලා ත්‍යාග සඳහා වෙන්න ඕනේ 28න් 13 ඒකෙන් කොච්චරක්ද වෙන්න ඕනේ? ඒ අයන්නක් තියෙන්නේ ඒකෙන් 13න් 4ක් ඔන්න මගේ සරල වෙන්න ඕන එක. 13ට 13 කැපෙනවා. 4ට 1යි මෙතනට 7යි කියන්නේ මුළු මුදලෙන් 7න් එකක් එයා මේ මොනවටද? ත්‍යාග වලට යනවා. ඔන්න ත්‍යාග වලටත් ගිහින් ඉවරයි. හරි දැන් අහනවා මුළු මුදලින් කවර භාගයක් ගොඩනැගිල්ලේ ඇති කියන්නේ දැන් අර මේ වියදම් ටික ඔක්කොම ඉවර කරන්න එපා. එහෙනම් මම කියනවා දැනට වියදම් දැනට මේ අවසන් වූ ප්‍රමාණය අපිට හෙව්ව හැකි 28න් 15ක් මුලින්ම වියදම් කළා සහ මේ වෙලාවේ ත්‍යාග වලට ගියා 7න් 1ක්. එතකොට ඔයාලට බැලුවොත් පේනවා 28න්ම පොදු හරය ගත්ත හැකි 15යි ධන 7 පහ 28 උනේ 4න් මෙයා 4යි. එහෙනම් උත්තරේ එනවා 28න් 19ක් දැනටම ඉවරයි. නේද? මම ඔයාලට කිව්ව හැකි ඉතිරි ප්‍රමාණය මේ තියෙන ඉතිරි ප්‍රමාණය හොයන එක වැඩක් නෙමෙයි. ඉතිරිය මෙන්න එනවා. මොකද 28න් 28යි මුළු ප්‍රමාණය දැනට 28න් 19ක් ඉතුරු ඉවරයි නම් තව ඉතුරුයි 28න් 9ක්. මෙන්න ගොඩනැගිල්ල අලුත් වැඩියාවට මේක එහෙනම් අපි කියනවා ඉතිරිය ඕනේ නැහැ. ගොඩනැගිල්ල අලුත් වැඩියාවට කොච්චරක් ඔයා යොදවනවද? 28න් 9ක ප්‍රමාණයක් යොදවනවා. හරි. මෙන්න අවසාන එක අන්න ඒ මුදල ඔයාට කියනවා 1,80,000යි. ඒ කියන්නේ මෙන්න මෙයා. මොකක්ද? අංක 4 28න් 9ක් කියන්නේ රුපියල් 1,80,000යි. එහෙනම් අපින් දැනගන්න ඕනේ මුළු මුදලද මගෙන් අහන්නේ? නෑ ඔය විදේශ රටින් ලැබුණු සම්පූර්ණ මුළු මුදල අහන්නේ. කියන්නේ 28න් 28මයි අහන්නේ. ලේසිම වැඩේ 28න් එකක් හොයන් ඉන්නේ. ඒක 9න් මම බෙදා ගන්න ඕනේ අරක. කොට 1,80,000 මම බෙදුවොත් 9න් 28න් එකක් එනවා රුපියල් 20000ක් කියලා. මේකද උත්තරේ? නෑ. මට ඕනේ මුළු ප්‍රමාණය නම් මේ වගේ කොටවල් 28ක්. මම මෙයා 28න් ගුණ වුණාම දෙවරක් 28 56යි. 0.4යි. එහෙනම් මෙන්න මගේ උත්තරේ එනවා 5,60,000ක්. රුපියල් 5,60,000ක මුදලක් මෙයාට විදේශ රටින් මේ පාසලට ලැබිලා තියෙනවා. ලකුණු හම්බෙන්නේ මෙහෙම. මෙයාට ලකුණු දෙකක් හම්බෙනවා. මෙයාට ලකුණු දෙකක් හම්බෙනවා. මේ පියවර නැතත් මේ ලකුණු දෙක හම්බෙනවා. ඊළඟට මෙතන අර මේක එකපාරම ගන්න එපා. මේකට ගත්තට ලකුණු හම්බෙනවා. හැබැයි මෙයා හදලා අර දැනට අවසන් ප්‍රමාණය හම්බෙන්න ඕනේ. ඊට පස්සේ අඩු කරලා පෙන්නනවා නම් එයාට ලකුණු 3ක් හම්බෙනවා. සහ අවසාන ප්‍රමාණය හොයනකොට ලකුණු 3ක් හම්බෙනවා. එහෙමයි ලකුණු 10 සම්පූර්ණ වෙන්නේ. 10න් කීයද කියලා දාන්න. දැනට උතන දාගම පස්සේ අන්තිමට ඉස්සරහ විදිහේ දාමු. දැන් උතන දාලා තිබ්බම ඇති. විනාඩියක් දෙන්නම් අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න.
හරිද? හරි. එහෙනම් මම කරනවා. වඩේ ලකුණු 10 නම් අනිවාර්යෙන් හැමෝම ගන්න ඕනේ. දෙවෙනියට අපිට තියෙනවා තල රූපයක පරිමිතිය සහ වර්ගඵලය කිරී සම්බන්ධව කරන විභාගයකට තියෙන යෝගක්මයි. අනිවාර්යෙන් වෘත්ත කොටසක් සම්බන්ධ කරපු පරිමිතිය වර්ගඵලය ගන්න. ඒ බලමු එහෙනම් මොකද්ද කියන්නේ කියලා. ඍජු කෝණාශ්‍ර රෙද්දකින් රූපයේ දැක්වෙන පරිදි කේන්ද්‍රික ඛණ්ඩයක් කපා ඉවත් කරන ලදී. හරිනේ. ඍජු කෝණාශ්‍රාකාර රෙද්දේ දිග හා පළල පිළිවෙලින් මෙහෙමලු. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ඒවනම් ලේසි මෙන්න. ප්‍රශ්නාංක 2 රෝම ඉලක්කම් 1 වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම පළල දිග ගුණ කිරීම පළල මට දෙනවා දිග 67යි m ගුණ කිරීම පළල 14යි m. දැන් මම ගුණ කරලා බලනවා මෙන්න 67 14න් 7 වරක් 4 28න් 8 දානවා දෙකක් ඉතුරුයි 4 වරක් 6 24යි 2යි 26යි 1 වරක් 7 7යි 1 වරක් 6 6යි 8යි 13න් 3 දානවා එකක් ඉතුරුයි 9යි. එහෙනම් මෙන්න ඍජු කෝණාශ්‍රයේ සම්පූර්ණ වර්ගඵලය ගත්තොත් 938යි මොනවද වර්ග මීටර. ඔන්න පළවෙනි එක හරි. රෝම ඉලක්කම් දෙකට ගියොත් කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලය ඔයාලට පේනවා. කේන්ද්‍රික ඛණ්ඩයේ මේක අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන්නේ. ඒ වර්ගඵලය එනවා අපි දන්නවා 5r වර්ගය ගුණ කිරීම 360න් θ. ආදේශ කරලා යන්න 5 කියන්නේ 7න් 22යි. අරය ඔයාලට දෙනවා 14යි. පල්ලම තමයි අරය වෙන්නේ. ගුණ කිරීම ආයි 14 ගුණ කිරීම 360න් අදාළ කෝණය 90යි. මම ඔයාලට කියා දෙන්නේ මේ ඔක්කොම මෙතන කපන්න එපා. හේතුව මේ ආදේශ කරන පියවරට ලකුණක් හම් වෙනවා. ඒ හින්දා කෝණ විතරක් මෙතන කපා ගන්න ඊළඟ පියවරක් දෙන ඕන තරම් කපන්න. හරිනේ. බිඳුවට බිඳුව 9ට 1යි මෙතන හරි. දැන් මේකෙම ඕක කපන්න යන්නෙම තව පියවරක් ලියන්න. මෙන්න 7න් 22 ගුණ කිරීම 14 ගුණ කිරීම 14 ගුණ කිරීම 4න් 1 4 7 ඒවා 1යි 14ට 2යි 2ට 2 ඒවා 1යි මෙතනට 2යි 2ට 2 ඒවා 1යි මෙතනට 7යි. එහෙනම් දැන් ඔයාගේ සුළු කිරීම සුළු වෙලා ඉවරයි. කැපෙන තරම් කැපිලා ඉවරයි. මම උත්තරේ එනවා 22 ඒවා 7ක් කීයද? 154යි මොනවද? වර්ග මීටර කියලා. හරි නේද? අපි කැපුවා 4 7 ඒවා 1යි මෙතනට 2යි. හරි. ඊළඟට මේ දෙක මේකෙන් කිව්වා මෙයා දෙකෙන් කැපුවා. හරි 154යි. රෝම ඉලක්කම් 3 එනවා. A E C D ඉතිරි කොටසේ වර්ගඵල. ඉතින් අපි දන්නවා ඉතිරි කොටස කියන්නේ මේ මුළු කොටසෙන් මෙයා අඩු වෙන්න එක. එහෙනම් මෙන්න ඉතිරි වර්ගඵලය. ඉතිරි වර්ගඵලය වෙන්න ඕනේ මුළු වර්ගඵලය 938යි වර්ග මීටර. අඩු වෙන්න ඕනේ 154යි වර්ග මීටර. බලමු අඩු කරලා 8න් 4ක් 4යි 3න් 5ක් බෑ එකක් ගත්තාම 13න් 5ක් 8යි. මෙතන දැන් 8 8න් එකක් 7යි. එහෙනම් මෙන්න මගේ උත්තරේ එනවා 784යි වර්ග මීටර කියලා. 784යි වර්ග මීටර. අංක 4 AECD ඉතිරි කොටසට සම වූ වර්ගඵලයක් ඇති ඍජු කෝණාශ්‍රයේ පැත්තක දියකෝ බාන්න. AECD නම් මේ බාන්නකො මෙන්න මේ වර්ගඵලය ඍජු කෝණාශ්‍රයක් නෙමෙයි සමචතුරාශ්‍රයක්. ඔයාට කියන්නේ නම් ඔයා දැනගන්න ඕනේ දිග ගුණ කිරීම පළල මේක තමයි වර්ගඵලයයි මේක වෙන්න ඕනේ. එහෙමනම් දිග ගුණ කිරීම පළල කියන්නේ ඕක වර්ග මූල තමයි අපි හොයාගන්න ඕනේ. එහෙනම් මෙන්න වර්ග මූලෙ මම හොයනවා 784 වර්ග මූල මම පොදු ක්‍රමෙන් හොයනවා. අපි දන්නවනේ පොදු ක්‍රමයේ අගේ ඉඳන් දෙකෙන් දෙක වෙන් කරගත්තා. 7ට මෙහා තියෙන වර්ග සංඛ්‍යාව 4. 4 කියන්නේ දෙවරක් 2. දැන් එහෙනම් දෙවරක් 2 4යි අඩු කළාම 3යි. ගන්න ඕනේ මේ 84ම. හරි නේද? හරි දැන් එහෙනම් මේ දෙක දෙගුණ කරලායි ගන්න. එහෙනම් දැන් බලන්නේ 384ට 40 ගණන් සාමාන්‍යයෙන් 4ක 40 ගණන් ඇති 4ක්ද? නෑ 4ට වැඩි 5ක් 6ක් 7ක් 8ක් වගේ 48 ගුණ කිරීම 8 64න් 4 දානවා 6ක් ඉතුරුයි 32යි 6යි හරියටම හරි. එහෙනම් මෙන්න උත්තරේ මට එනවා සම චතුරස්‍රයේ පැත්තක දිග කීයයි cm ද 28යි cm වර්ග මූලය අරගෙනයි හදන්න ඕනේ. අංක 5 AECD ඉතිරි කොටසටම ඒක තමයි කලියනේ. අංක 5 AECD ඉතිරි කොටසේ පරිමිතිය බලන්න. AECD කියන්නේ මේ කොටස. ඔයාලට මේ 67 ප්‍රශ්නයක් නැහැ. AD 14 ප්‍රශ්නයක් නැහැ. AE වල ප්‍රශ්නකුත් නැහැ. මුළු ඔක්කොම 67යි. එයාගෙන් 14 ගියාම එයා 53යි. හැබැයි ප්‍රශ්නේ තියෙනවා CE ඡාප කොටස නම් ඔයා දන්නවා. ඒ වෘත්තාශ්‍රිත කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන කොටසක පරිමිතිය හොයද්දී ඉස්සල්ලාම ඡාප කොටස් වල දිග හොයන් ඉන්නවා. මම ඉස්සල්ලාම CE ඡාප දිග හොයන් ඉන්නවා. CE ඡාප දිග
මොකද වෙන්නේ ඔය 2πr වරක් 360න් θ. දැන් ආදේශ කරා යන්න 2 ගුණ කිරීම 5 කියන්නේ 7න් 22යි. r කියන්නේ 14යි ගුණ කිරීම මම එකපාර වුණා මෙතන දානවා 4න් එකයි වල තපාරක් වුණා ලියලා ගන්න. දැන් මම කපලා දැම්මොත් 7ට 1යි මෙතනට 2යි. 2ට 1යි මෙතනට 2යි මෙතනට මේක කියපුවාම උත්තරේ එනවා 22යි. මොනවද ඒ? මේවත් ඒ. මේක නෙමෙයි උත්තරේ. දැන් ඔයාට හුරු හැකි මුළු පරිමිතිය. AECD පරිමිතිය මොකද වෙන්නේ මම පටන් ගන්නවා 67 පැත්තේ. මම 67යි m එකතු කිරීම මම යනවා දකුණු පැත්තේ පැත්තේ. ඒක ඊළඟට ඡාප කොටස. ඡාප කොටස 22යි m. ඊළඟට එන්නේ මෙන්න මේ AE පාද AE ඔයා දන්නවා 67න් 14 අඩු වෙන්න ඕනේ 53යි m. එකතු කිරීම අවසානට එනවා 14. ඔය ටිකයි හරියට එකතු කරගන්න ඕනේ. මෙහෙම කරමු මෙතනම 7යි 2යි 9යි 9යි 3යි 12යි 12යි 4යි 16න් 6 දානවා එකක් ඉතුරුයි. 6යි 2යි 8යි 8යි 5යි 13යි 1යි 14යි 1යි කීයද වෙන්නේ 15යි. බලමු හරිද කියලා ආයි පාරක් ඕකට 9යි 12යි 16න් 6 එකක් ඉතුරුයි. හරි 6යි 8යි 6යි 2යි 8යි 8යි 5යි 13යි 1යි 14යි 1යි 5 නම් උත්තරේ එනවා 156යි m කියලා. මෙහෙමයි හැම එකටම ලකුණු දෙක ගානේ හම්බ වෙනවා. එතකොට තමයි මේ රෝම ඉලක්කම් 1ට 2යි 2ට 2යි 3ට 2යි 4ට 2යි 5ට 2යි. එතකොට තමයි ලකුණු 10 සම්පූර්ණ වෙන්නේ. 10න් කීයද කියලා දාගන්න. හරිද දෙවෙනි ප්‍රශ්නේත් තුන්වෙනි ප්‍රශ්නෙට යන්නේ නම් හරි එන ප්‍රශ්නාංක 3 කොටස් 1500ක් කමල් සතු විය. වාර්ෂික ආදායම ලැබීමෙන් අනතුරුව ඇය කමලා සතුව තිබූ කොටස් සියා රුපියල් 90000කට විකුණන ලදී. ඇය රුපියල් 9000ක ප්‍රාග්ධන ලාභයක් අත්විය. හරි බලමුනේ. කොටස් විකුණුව මිල කොටසක් වෙන්නේ නැති. එතකොට කොටස් ඔක්කොම එයා කියනවා කොටස් විකුණුව මිල කොටස් 1500ක් කමල්ලා සතුවිය වාර්ෂික ආදායම ලැබීමෙන් අනතුරුව ඇය සතුව තිබූ කොටස් සියල්ල. අනතුරුව ඔයා දැනගන්න ඕනේ කොටසක් විකුණුව මිල නම් ඔක්කොම විකුණන්නේ 90000කට. ඔහොම එයා ඒ විකුණන්නේ කොටස් 1500. එතකොට එක කොටසක මිල එනවා 90000 බෙදන්න ඕනේ 1500 මෙන්න 0.2 කැපෙනවා. 90ට 6යි කියන්නේ මෙන්න එයා එක කොටසක් විකුණා රුපියල් 60කට. රෝම ඉලක්කම් 1 රුපියල් 60යි. 2 කොටස් මිලදීගත් මිල කවරේද? එහෙනම් අපි දන්නවා කොටස් මිලදී ගන්න ඕනේ ඔයා 90000ට නෙමෙයි ඊට වඩා 9000ක් අඩුවෙන්. එහෙනම් මම කියනවා කොටස් මිලදී ගත්ත මිල මොකද වෙන්න ඕනේ 90000න් අඩු වෙන්න ඕනේ 80 තව 9000ක්. කොට මෙයා මේ කොටස් මිලදී ගත්තේ රුපියල් 81000. හැබැයි මගෙන් අහන්නේ එක් කොටසක්. එහෙනම් එක් කොටසක් මිලදී ගත්ත මිල එනවා 81000 බෙදන්න ඕනේ 1500න් 0.2 කැපෙනවා 810 බෙදා ගන්න ඕනේ 15. ඊට එක් කොටසක් දහන්නේ කොටස් දහන්නේ කොටස් නේද? එක් කොටසක් මේ කොටස් මිලදී ගන්න එනවා ඔච්චරයි.
කොටස් මෙයා මිලදී ගන්නේ රුපියල් 81000ක. ඔයාට ඕනේ වුණොත් එක කොටසක මිල හොයාගන්න ඕනේ වෙයිද? ඕනේ වෙයි වගේනේ. ඔය මේ ප්‍රශ්නේ අහන්නේ එක කොටසක මිල තමයි. එක කොටසක මිල සමානයි 81000 බෙදන්න ඕනේ ආයිසරයක් 1500න් බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා 815 බෙදෙයිද? බලමු පැත්තට බෙදලා 810 බෙදීම් 15 81ට තියෙයි 81ට 15 වේවා 5යි. ඔව් 15 වරක් පහ 75යි. අඩු කළාම 6යි. ගන්න මේ බිංදුව 60ට තියෙනවා 4ක්. එහෙනම් මෙන්න මෙයා එක කොටසක් මිලදී අරන් තියෙන රුපියල් කීය ගන්නද? රුපියල් රූගොන්නම් උනට දැම්මොත් හොඳයි. රුපියල් 54 ගානේ. ඔන්න රෝමි ඉලක්කම් දෙක. බලමු රෝමි ඉලක්කම් 3. ආයතනයේ වාර්ෂිකව කොටසක රුපියල් 4ක් ගෙවන්නේ නම් ඔහු කවර වාර්ෂික ආදායමක් කොටස් සඳහා ලබාගෙන ඇද්දැයි සොයන්න. මම ඔයාලට තේරෙන්න ඕනේ. එයාගේ ආදායම කියන්නේ මේ 9000ක් වැඩිපුර එන ආදායමක් තමයි. සහ නම් මුළු ආදායමෙන් අහන්නකො. මුළු ආදායම වෙන්න ඕනේ. මෙතනින් එනවා රුපියල් 9000ක ආදායමක් නිකම්ම කොටස් විකිණීමෙන්. හැබැයි තව එනවා එක කොටසක රුපියල් 4 ගානේ මෙයා කොටස් 1500ක් විකුණනවා. පැහැදිලිද කියන්නේ? හරි දැන් එහෙනම් ඔයාලට තියෙන සුළු කරගන්න මෙන්න 9000ට එකතු වෙන්න ඕනේ 1500 ඒවා 4ක් කියන්නේ රුපියල් 6000ක්. එහෙමනම් 9000 ඒවා 9000යි 6000යි එකතු කළාම උත්තරේ මට එනවා රුපියල් 15000. එහෙනම් එතකොට මෙයා මුළු ආදායම විතර කවුරුවත් කිව්වට හරියන්නේ නැහැ රුපියල් 9000 විතරක්. කවුරුවත් කිව්වට හරියන්නේ නැහැ රුපියල් 6000 විතරක්. හේතුව මුළු ආදායම කියන්නේ එයා අර කොටස් විකිණීමෙන් ලබන රුපියල් 9000ක ආදායමක් සහ කොටස් වල එයා ලාභයේ විදියට ලබන රුපියල් 6000ක්. එතකොට මේ දෙකේම එකතුවෙන් රුපියල් 15000ක් එයා වාර්ෂික ආදායමක් ලබනවා. මෙන්න අවසානයේ රෝමි ඉලක්කම් 4 ප්‍රාග්ධන ලාභයෙන් හා ලාභාංශ ආදායමෙන් කමල්ට ලැබුණු මුදල 12ක වැල් කොඩිය ලැබෙන පරිදි තැන්පත් කරන ලදී. අවුරුදු දෙකක් අවසාන ඔහුට ලැබෙන මුළු මුදල අපි දන්නවා එකපාර හොයන්න ක්‍රමයක් තියෙනවා. නැත්නම් පියවරෙන් පියවර ගියත් කමක් නැහැ. මම නම් එකපාර හොයනවා. මෙන්න මේ රුපියල් 15000ම මෙයා තැන්පත් කරන්නේ වැල් පොලේ නම් 100කට නම් 112ද? 112යි. ආයිසරයක් 100ට 112. ඕක තමයි ಗುಣ කිරීම. ඕකයි සුළු කරගන්න ඕනේ අවසාන මුදලම කෙලින්ම එනවා. බිඳු දෙකට බිඳු දෙක. එක බිඳුවකට එක බිඳුවක්. දැන් ටිකක් ලොකු සුළු කිරීමක් වෙනවා. හැබැයි කමන්නේ අපි සුළු කරලා බලමු. 112 ගුණ වෙන්න ඕනේ 112යි. බලමු හරියට. දෙවරක් දෙක 4යි. දෙවරක් එක 2යි. දෙවරක් එක 2යි. එක්වරක් දෙක 2යි. එක්වරක් එක 1යි. එක්වරක් එක 1යි. 1යි 1යි 2යි 1යි 1යි එකතු කළොත් 4යි. දෙවරක් දෙක 4යි. 5යි 2යි 1යි. 12544යි. මෙයත් නෙමෙයි. මෙයා ආයි ගුණ වෙන්න ඕනේ 15යි. 12544ත් ආයි ගුණ වෙන්න ඕනේ 15න්. බලමු ගුණ කරලා. ඉස්සෙල්ලා 5න් 5 වරක් 4 20න් බිඳුව දානවා දෙකක් ඉතුරුයි. 5 වරක් 4 20යි 2යි 22න් දෙක දානවා ආයි දෙකක් ඉතුරුයි. 5 වරක් 5 25යි 2යි 27න් 7 දානවා දෙකක් ඉතුරුයි. 5 වරක් 2 10යි 2යි 12න් දෙක දානවා එකක් ඉතුරුයි. 5 වරක් 1 5යි 1යි 6යි. 5න් ගුණ කළේ නැහැ දැන් එකකින්. 1 වරක් 4 4යි එකක් පන්නලා 1 වරක් 4 4යි 1 වරක් 5 5යි 1 වරක් 2 2යි 1 වරක් 1 1යි. එකතු කරන්නයි ඕනේ බිඳුවයි 6යි 11න් එක එකක් ඉතුරුයි 8යි 8යි 1යි. ඔයා දන්නවා මේ යට බිඳුවක් කියන්නේ 10න් බෙදනවා කියන්නේ තව බිඳුවක් මෙයාගේ අයින් වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ එනවා අපිට කීයද මේ බිඳුව අයින් වුණා. ඔතනවා 18000 රුපියල් 18816ක් මෙයා අවුරුදු දෙක අවසානයේ මෙයාගේ තැන්පතුවේ තියෙනවා. අහන්නේ අවුරුදු දෙකක් අවසානයේ ඇති මුළු මුදල නම් උත්තරේ එනවා 18816යි. එහෙම නැතුව පළමු වසරට කොළිය පළමු වසර අවසානයේ කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම හොයලා මෙයා ගත්තත් ලකුණු හම්බෙන්නේ මෙහෙම. මෙයාට ලකුණු දෙකක් හම්බ වෙනවා. මෙයාට මේකට ලකුණක් හම්බ වෙනවා. මේකට එකයි මෙතන දෙකක් හම්බ වෙනවා. මෙතන සම්පූර්ණ 15000ට ලකුණු 3ක් හම්බ වෙනවා. මෙයාට 3ක් හම්බ වෙනවා. ලකුණු 10 හම්බ වෙන්නේ එහෙම. දාන්න 10 කීයද කියලා.
නේද? හරි. මම යන ප්‍රශ්න අංක 4. ජාල රේඛයක් වගේ බලමු. 26 32 යනු 26 හෝ ඊට වැඩි බවත් 31ට අඩු බවත් හරි. ඉහත වගුවේ දක්වා ඇත්තේ එක්තරා අධ්‍යාපන කොට්ටාසයක සේවය කරන සංවර්ධන නිලධාරීන් 50ක් පිළිබඳ තොරතුරුය. 41 51 වයස් සීමාව අතර වන සංවර්ධන නිලධාරීන් ගාන. බාණ්ඩ 41 51. අපිට හොයාගන්න විදිහක් තියනවාද? ඔව්. හේතුව මේ වගුවේ ඔයාට 51 56 ප්‍රමාණය දන්නවා වගුව හරියට බැලුවොත් 4යි කියලා. 4යි නේද? 4යි කියලා. එහෙනම් මුළු දැනට ඉන්න ප්‍රමාණය හොයාගත්ත හැකි මේ 15යි 12යි 27යි 27යි 4යි කියන්නේ හැමෝම 27යි 4යි කියන්නේ 31යි 31යි 4යි කියන්නේ 35යි. පැහැදිලිද? හරි මම මේ කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ. එතකොට මේ 54යි 4කට වඩා අඩුද මෙයා නෑනේ. වෙන්නේ 4යිනේ. එතකොට හරි එහෙනම් මම අහනවා 41 51 සීමාව අතර වන සංවර්ධන නිලධාරීන් සංඛ්‍යාව. ඔයා ටිකක් අඩුවලා කියලා බලන්න මාත් බලන්න මේ 4යි 3යි විදිහේ 3යි අඩුවලා කියලා බලන්න මේ 40 51 56 ඉන්නේ 3යි. එතකොට මෙන්න 51 56ට ඔයාට දාන්න එපා 4 එයා 3යි එන්නේ ගානට අඩුවලා කියලා බලන්න. මගෙන් අහන්න හැබැයි අනික් කැලල. එතකොට ඔයා දැනට මේකේ ඉන්න ප්‍රමාණය කිව්ව හැකි 12යි 6යි 16යි 16යි 15යි 31යි 31යි 3යි 34යි නේද? මුළු ඔක්කොම 50 නම් ඊටු ටික ඔක්කොම අනික් කැලේ ඉන්න ඕනේ. එතකොට 50න් අඩු වෙන්න ඕනේ 34ක්. එතකොට මෙන්න 41 51 වයස් සීමාවේ ඉන්නවා සංවර්ධන නිලධාරීන් 16ක්. අන්න එතකොටයි මේ 50 සම්පූර්ණ වෙන්නේ. යන්න ඉස්සරහට ඉහළ තොරතුරු භාවිත කළ ජාල රේඛය ඔයාලට පුළුවන් ඇඳ ගන්න. හැබැයි මෙන්න මේක 31 36 12 අඳින්න කමන්නේ 36 41 15 අඳින්න කමන්නේ. හැබැයි 41 51 ඔයා අඳිනවා නම් 16ම වැරදි. හේතුව ප්‍රාන්ති ප්‍රාන්තර දෙගුණ වෙලා තියෙනම් ඕකේ උස භාගයක් අඳින්න ඕනේ. 41 51 මහතට ඇඳෙන්න ඕනේ 8ට විතරයි. උස 16ට නෙමෙයි ඇඳෙන්නේ 8ට. එහෙම ඇඳලා නම් ජාල රේඛේ ලකුණු හම්බ වෙනවා. ඒක මම අඳින්න යන්නේ නැහැ. රෝම ඉලක්කම් 2 ජාල රේඛේ අඳින්න ඕනේ හරියට. හරි ලකුණු පස්සේ දාමු. රෝම ඉලක්කම් 3 ජාල රේඛයේ භාවිතයේ සමුච්චිත සංඛ්‍යාත බහුවස්ත්‍රය පුළුවන් ස්තම්භ වලින් හරියට මැදින් තියාගත්තා. සහ අර පටන් ගන්න සහ කියන්නේ 26ට මෙහානුත් තියන්න ඕනේ 21 මෙතනින් දාලා ඒ අතර තියන්න ඕනේ. සහ අන්තිමට 50 61 දාලා ඒ අතර තියලා ඒකට සම්පූර්ණ යා කළාම තමයි ඔයාගේ ජාල රේඛේ හරියන්නේ. සංඛ්‍යාත බහුවස්ත්‍රය හරියන්නේ. ඒකත් පුළුවන්. ඊළඟට අහනවා කවර වයස් සීමාවේ සංවර්ධන නිලධාරීන් වැඩිපුරම සේවය කළා දන්න පොඩි ප්‍රශ්නයක්. ඔයා කිව්වොත් 41 51 ඒ පරතරේ වැඩි. 5න් 5 බැලුවොත් හොඳම උත්තරේ වෙන්න ඕනේ 36 41. ඒකයි උත්තරේ 36 41. ඇයි? අර 41 51 කියන්නේ යන්නේ අර වගේ සීමාවන් දෙකක්. එතකොට එතකොට ප්‍රමාණය කොහොමද? එතකොට ඒක හරියන්නේ නැහැ. ඒ ප්‍රමාණය ඇත්තටම සලකන්නේ අර 8ක් වගේ තමයි. ඒකට 8ට වඩා වැඩි යම් තියෙනවා. හොඳම උත්තරේ 36 41 වයස් ප්‍රමාණය. අංක 5 මුළු නිලධාරීන් අතරින් වයස අවුරුදු 41කට අඩු සේවය කරන නිලධාරීන්ගේ බාණ්ඩ 41කට වඩා අඩු කට්ටිය මේ පැත්තට ඉන්න කට්ටිය අපිට හොයාගන්න වෙන්නේ 15යි 12යි 27යි 27යි 4යි 31යි. එහෙනම් මෙන්න ඔයාගේ ප්‍රතිශතය එනවා මේ රෝම ඉලක්කම් 4 නෙමෙයි රෝම ඉලක්කම් 5 මුළු ඔක්කොම 50යි 50කින් 31 නම් 100ට. නම් උත්තරේ එනවා 100ට කීයද? 62යි. එතකොට මේ උත්තරේ ගන්නවට ලකුණු දෙකක් දෙනවා. හේතුව ඒක අරකට එකතු කරලා අරක 3යි කියලා හිතාගෙන 50න් අඩු කරලා ගන්න ඕනේ හින්දා. ඊළඟට ජාල රේඛයේ ලකුණු දෙකක් දෙනවා. සංඛ්‍යාත බහුවස්ත්‍රයට දෙකක් දෙනවා. මෙතන උත්තරයට 2යි මේකට 2යි ලකුණු 10 හම්බ වෙනවා හැම ප්‍රශ්නෙම ලකුණු 2 ගානේ. එතකොට 10න් දාගන්න පුළුවන්. හරිද?
බෝඩ් එක කරනවා. මෙන්න අවසාන ප්‍රශ්නෙට මම යන්නේ. මෙන්න අන්තිම ප්‍රශ්නේ. බෑග් එකක රතු බෝල 5යි අපිට තියෙනවා භාගයෙන් ඇඳ රුක්සානාක් අපි ඒක ඇඳලා පටන් ගමු. 8න් 5යි 8න් 3යි මේක R මේක B මේක R මේක B මේක R මේක B. හරි මෙන්න තියෙනවා බෑග් එකක රතු බෝල 5යි නිල් බෝල 3ක් ඇත. 5යි 3යි. හරි. බෑගයෙන් අහඹ ලෙස බෝලයක් ඉවතටගෙන එය නැවත නොදමා. මෙන්න නැවත නොදමා නම් එතකොට අලුත් බෑග් එක වෙනස් වෙන්න ඕනේ. බෑග් එක වෙනස් වෙනවා දෙවනි පාඩ ගණිතදී. මේ අනුව රුක් සලහන සම්පූර්ණ කරන්න ඕනේ. බලමු. පළවෙනි මේ බලන්න. මේ අත්ත දිගේ ගියොත් පළවෙනි බෝල රතු. එතකොට දැන් රතු බෝල 5ක් නැහැ. තියෙන රතු බෝල 4යි නිල් බෝල 3යි මේ අත්ත දිගේ යනකොට වෙනසක් වෙන්නේ නැහැ. අලුත් සම්භාවිතාව වෙනවා. රතු ඒවා අදාළ ඒවා 4යි මුළු ඔක්කොම 7යි කියන්නේ 7න් 4යි. නිල් එකක් වීම අදාළ ඒවා 3යි මුළු ඔක්කොම 7යි කියන්නේ 7න් 3යි. හරිනේ. හරි නම් මෙන්න මම යනවා ඊළඟ එකට. දෙවනි අත්ත දිගේ ගියොත් පළවෙනි බෝල නිල් වෙලා තියෙනවා. නිල් බෝල 3ක් නෑ. දැන් තියෙන නිල් බෝල 2යි. රතු බෝල 4යි. අන්න එතකොට අලුත් බෝල රතු එකක් වීම 6න් 4යි. අලුත් බෝල නිල් එකක් වීම 6න් 2යි. හරි. ඔන්න මගේ රෝම ඉලක්කම් 1 රුක් සටහන සම්පූර්ණයි. දැන් බලමු රෝම ඉලක්කම් 2. මොකක්ද අහන්නේ? පළමු බෝලේ රතු වන සම්භාවිතාව අපි ඔන්නම් මේක දාගත්තොත් මේක අනිවාර්ය නෑ. මේ බාන්න පළවෙනි බෝල රතු නම් මේ අත්ත දිගේ ගියාම හරියයි. එහෙනම් මම මෙතනට ගන්නවා 8න් 5 ගුණ වෙන්න ඕනේ 7න් 4න්. අන්න ඒ සම්භාවිතාව හරි පළවෙනි බෝල රතු. ඒකට තව ඒවා හරියයි. මේකේ ගියත් පළවෙනි එක රතු දෙවෙනි එක නිල්. නම් වෙන්න ඕනේ 8න් 5 ගුණ කිරීම 7න් 3. අන්න එයත් හරි බලන්න මේවා හරියන්නේ නැත. මේක මොකක් හරි බෝලයක් රතු වෙන්න බෑ. පළවෙනි බෝලෙම රතු වෙන්න ඕන නම් ඔය දෙක තමයි හරියන්නේ. මෙන්න මම සුළු කරලා ගත්තොත් 56න් 5 වරක් අතර 20යි. 56න් 5 වරක් 3 15යි. එතකොට උත්තරේ එනවා 56න් 20යි 15යි 35ක්. එහෙනම් මෙන්න පළමු බෝලේ රතු වීමේ සම්භාවිතාව 56න් 35යි. අඩුම ගණනේ එක් බෝලයක්වත් රතු වීම. එහෙනම් වෙන්න බැරි මෙයා විතරයි. අනිත් ටික සියල්ල විය යුතුයි. එහෙනම් මෙන්න මම කියනවා මේ දෙක දැන් හොයාගත්ත හින්දා ආයෙම වෙනම හොයන්න යන්නේ නැහැ. 56න් 20යි 56න් 15යි. එතන මෙයත් හරි. ඒ කියන්නේ 8න් 3 ගුණ කිරීම 6න් 4 මේක නේද? 8න් 3 ගුණ කිරීම 6න් 4 කියන්නේ 40 සෝරි මෙතන වැරදි. ටයිම්. මෙතන මේ නිල් බෝල දෙක වුණාට රතු බෝල 3ක් රතු බෝල 5ම දිනනවා. එතකොට මේක 7න් 5යි මෙයා 7න් 2යි. නම්බර් 1යි සම්භාවිතාව වෙනස් වෙනකොට මෙන්න මෙයත් හරි 8න් 3 ගුණ වෙන්න ඕනේ 7න් 5න්. එතකොට එනවා ආයතනයක් 56න් 15ක්. දැන් එකතු කරලා ගන්න 56න් උත්තරේ එනවා 50ක්. එහෙනම් මෙන්න එක බෝලයක්වත් රතු වීම 56න් 50යි. ඔයාලට මේකයි කියන්නේ. අර මෙතන ඔක්කොම ටික දානවා නම් RR මෙතනම දාගත්තා නම් ඔය සුළු කිරීම තවත් ලේසි. 8න් 5 ගුණ කිරීම 7න් 4 ගියා නිකම් උත්තරේ ගමු නේද? මේ පේළිය ඕනනම් දාන්න ඉන්න. ඒකට විභාග වෙනම නොදැම්මයි කියලා ප්‍රශ්නයක් නෑ. හැබැයි දැම්මොත් ඔයාට ලේසි. හරි. ඒක හරි. ඉන්න තව එකක් තියෙනවා. B එක. මොකන්ද බලන්න තියෙන්නේ? පෙට්ටියක ඇති එකම වර්ගයේ වීදුරු බෝල 6කින් 4ක් රතු වන අතර ඉතිරිය නිල් වේ. කුමාර විසින් අහම ලෙස වීදුරු බෝලයක් පෙට්ටියෙන් ඉවතටගෙන පාට සටහනට නැවත දානවා නම් දෙවනි පාරත් ඒ බෝලෙම එන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? මේ හැම එකක්ම කතරේ එන්න ඕනේ. මම මේ අඳින්න යන්නේ නැහැ. එක කතරයක් අතර මැද පේලිය අයින් වෙන්න ඕනේ නැහැ. ඔක්කොම ටික කතරාව නම් හරියනවා. අඳින්න දෙයක් නැහැ. කුමාර නිල් බෝලය පුත් රවි රතු අන්න එතකොට මොකයි දන්නේ? කුමාර නිල් නම් මෙන්න මේවා හරියනවා. හැබැයි රවි රතු නම් මෙන්න මේවා හරියන්නේ නැහැ. ඒකට මේ පේලිය හරියන්නේ නැහැ. හරියන්නේ මම ගත්තොත් කුමාර නිල් රවි රතු කියන්නේ 1 2 3යි 1 2 3යි. බලමු මම නිකන් අන්න ඔයාගෙන් දෙීම ගන්න ලේසියෙන්ම ගත්ත හැකි. මම ඇන්නේ නැති හින්දායි මට අමාරු. කුමාර නිල් බෝලයකුත් රවි බණ්ඩ එහෙම හරියන්නේ මට හිතෙන්නේ මට පේන විදිහට තියෙන නම් 8යි. නම් හරියන්නේ ඒවා 8යි. ඒ සම්භාවිතාව අදාළ අවයව 8යි මුළු ඔක්කොම තියෙනවා. 6 වරක් 36ක් 36න් 8යි. සරල කළොත් 4න් 2යි 9යි 9න් 2යි. හරි නේද?
හරි බලන්න අමාරු නෑ අපිට දැන් මේක දැනගන්න ඕනේ මැද තියෙනවද නැද්ද කියන එක විතරයි. මම ඒ ගෙට්‍රෝම ඉලක්කම් පහක් තියෙනවා. පළවෙනි එකේ 3යි දෙවෙනි එකේ 2යි ඔක්කොම ලකුණු දෙක ගානේ ලකුණු 10න් දාන්න. ලකුණු 10න් දාන්න. දැන් මෙහෙමයි ඊළඟට දැන් ඔයාගේ පේපර් එකේ ලකුණු දාලා ඉවරයි. ඊළඟට පේපර් එකේ මුල පිටුවේ තියෙනවා මෙන්න පළවෙනි ප්‍රශ්න 25 50න් කීයක් දාන්න 1 2 3 4 5 ප්‍රශ්න වලට 10න් ආපු ලකුණු ගණන් ටික දාන්න එකතු ගන්න 100න් මෙතන දාන්න. හරි නේද? හරි එහෙනම් දැන් මේක මේ සතියේ කරන එක දැන් ඊළඟ සතියේ අපි කරන්න ඕන පේපර් එක දානවා. එතකොට ඒක කරලා තියන්න මේ වගේ වීඩියෝ එකකින් සාකච්ඡා කරනවා. හරි නේද? අයිබෝවන්.